සුබ දවසක් හැමෝටම. අද දවසෙත් ඔයා සම්බන්ධ වෙනවා අපිත් එක්ක පුතේ මේ ඔයාගේ සාර්වාර්ථික සමතුලිතේ පාඩමේ තව කොටසක් අවසන් කරන්න. මේ දක්වා සාර්වාර්ථික සමතුලිතේ පාඩමේ ඔයා කතා කරගෙන ආවා අපි කොහොමද සාර්වාර්ථික සමතුලිතේ විග්‍රහ කරන්නේ, ඒ වගේම සමතුලිත කොන්දේසි, ඒ හරහා සමාහාර වියදම්, සමාහාර ආදායම්, ගිලිහීම් විදීම් කියන සංකල්ප ඉගෙනගෙන ආදායම් වියදම් ප්‍රවේශය, ගිලිහීම් විදීම් ප්‍රවේශය යටතේ සාර්වාර්ථිකයක සමතුලිතය තීරණය වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කිරීමක් කළා. පුතේ අද දවසේ මම ඔයාට ඉදිරිපත් කරන්න හදනවා දැන් මේ සාර්වාර්ථික සමතුලිතය කියන පාඩම නැත්නම් ඒ කොටස විග්‍රහ කරද්දී මේ සමස්ත ආර්ථිකය ප්‍රධාන ආකාර තුනක් යටතේ අපි වර්ග කරලා මේ සාර්වාර්ථික සමතුලිතය විග්‍රහ කරනවා. ඒ කියන්නේ විග්‍රහ කිරීමේ පහසුව පිණිස අපි අර්ථ ක්‍රම කොටස් තුනකට වෙන් කර ගන්නවා. එකක් තමයි පුතේ මේ සරල ආර්ථිකයක සමතුලිතය. සරල ආර්ථිකය කියන අවස්ථාව. ඒකෙදි අංශ දෙකේ ආර්ථිකය කියලාත් අපි කියනවා. ඒ කියන්නේ කුටුම්බ හා ව්‍යාපාර කියන අංශ දෙක විතරක් කටයුතු කරන ආර්ථිකයක් කියලා අපි උපකල්පනය කරනවා. ඊළඟට දෙවෙනි එක තමයි රජයේ සහිත සංවෘත ආර්ථිකය. රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිතය. රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිතය. ඒකෙදි අර සරල ආර්ථිකයකට ආණ්ඩුව සම්බන්ධ වෙනවා. අංශ තුනක් ආර්ථිකය තුල ඉන්නේ. කුටුම්බංශය, ව්‍යාපාරංශය හා රජය කියන අංශ තුනම ඇතුළත් වෙච්ච රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිත විග්‍රහයක් කරනවා. ඊළඟට තුන්වෙනි එකනා තමයි විවෘත ආර්ථිකයක සමතුලිතය. විවෘත ආර්ථිකයක සමතුලිතය. එතකොට මේ විවෘත ආර්ථිකය කියන්නේ පුතේ දැන් අපි දන්නවා විදේශ අංශය සම්බන්ධ වුණාම තමයි ආර්ථිකය විවෘත වෙන්නේ. ඒතර මේක අංශ හතරේ ආර්ථිකයක්. ඒක ඉන්නවා කුටුම්බ, ව්‍යාපාර, රජය සහ විදේශ කියන අංශ හතරම සම්බන්ධ වෙනවා. ආන්ගේ අංශ හතරෙම සැදුම්ලත් විවෘත ආර්ථිකයක සමතුලිත විග්‍රහයෙන් අපේ පාඩම අවසන් වෙනවා. ඒතර ඔන්න ඔය කොටස් තුන හරහා මේ ඒකක තුන හරහා අපි සාර්වාර්ථිකයක සමතුලිතය විග්‍රහ කිරීම තමයි අද ඉඳලා ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. හරි, එතනදී මම ඉස්සරලාම බලන්නයි මේ සරල ආර්ථිකයක සමතුලිතය විග්‍රහ කිරීම ඉගෙන ගන්න යන්නේ. අපි බලමු පුතේ මේ සරල ආර්ථිකයක සමතුලිතය කොහොමද විග්‍රහ කරන්නේ. ඔයාට මම දීලා තියෙන නිබන්ධනයත් එක්කලා පාඩමට සම්බන්ධ වෙන්න හැමෝම ඔයා බැලුවොත් නිබන්ධනයේ පිටු අංක 8ට ආවොත් ඒකේ තියෙනවා පුතේ සාර්වාර්ථික සමතුලිතය විග්‍රහ කිරීම කියලා එකක්. ඒ යටතේ කියනවා සාර්වාර්ථික සමතුලිත විග්‍රහය අධ්‍යයනය කිරීම පහසුව තකා ආර්ථික කාරකයන් වෙන වෙනම ආර්ථිකයේ තුල හැසිරෙන ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඒ සඳහා ආර්ථිකයන් පහත පරිදි වර්ග කිරීමක් සිදු කළ හැකිය. පළවෙනි එක සංවෘත ආර්ථිකයන්, දෙවෙනි එක විවෘත ආර්ථිකයන්. සංවෘත ආර්ථිකයන් තුල තියෙන්නේ පළවෙනි දෙන්නයි කියන්නේ සරල ආර්ථිකය හා රජයේ සහිත සංවෘත ආර්ථිකය. විවෘත ආර්ථිකය තුල ඉන්නේ කුටුම්බ, ව්‍යාපාර, රජය හා විදේශ කියන අංශ හතරම සම්බන්ධ වුණාට පස්සේ ඒ ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පත් වෙනවා. හරි, දැන් මේ සරල ආර්ථිකයක එතකොට ඔයා දන්නවා ක්‍රියාකාරී ඒකකයන් දෙන්නයි ඉන්නේ. කවුද? එක්කෙනෙක් තමයි කුටුම්බ අංශය, අනිත් එක්කනට අපි කියන්නේ ව්‍යාපාර අංශය. ඒකයි මේ ආර්ථිකයට අපි කියන්නේ අංශ දෙකේ ආර්ථිකය කියලා. එතකොට කුටුම්බ හා ව්‍යාපාර කියන අංශ දෙක සම්බන්ධ වෙච්ච ආර්ථික ක්‍රමයට තමයි කියන්නේ සරල ආර්ථිකයක් කියලා. එතකොට මේ සරල ආර්ථිකයක සමතුලිතය විග්‍රහ කරද්දී අපි අර සමතුලිත කොන්දේසි දෙක ඉටු වෙන්නේ කොහොමද කියන එක අපි බලන්න ඕනේ. ඊට පස්සේ ලේඛන මගින්, සමීකරණ මගින්, ඒ වගේම ප්‍රස්ථාර සටහන් හා චක්‍රීය ප්‍රවාහ සටහන් මගින් මේ සරල ආර්ථිකයක සමතුලිතය ඉදිරිපත් කරන්නේ කෙසේද කියන එක තමයි මේ පාඩමේ අපි මින් ඉදිරියට කතා කරගෙන යන්නේ.
හරි මේකේ ඔයාලට තියෙනවා පුතේ මේ සරල ආර්ථිකයක කුටුම්බ හා ව්‍යාපාරික අංශ පමණක් ක්‍රියා කරයි. මෙවැනි ආර්ථිකයක සමාහාර වියදම ප්‍රධාන සංරචක දෙකකින් සමන්විත වේ කියලා කියනවා. දැන් ඉස්සල්ලාම අපි බලමු මේ සරල ආර්ථිකයකට කුටුම්බ හා ව්‍යාපාර කියන අංශ දෙක සම්බන්ධ වුණාම ඒ ආර්ථිකයේ සමාහාර වියදම්, සමාහාර ආදායම්, ගිලිහීම්, විදීම් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඉදිරියට ක්‍රමානුකූලව මේ කතා කරනවා. නමුත් මම පොඩි හැඳින්වීමක් කරන්නම්. සරල ආර්ථිකයක සමාහාර වියදම, සමාහාර වියදම, එහෙම නැත්නම් සමාහාර ඉල්ලුම AD කියන එක නාගත්තොත් මේකේ මොනවද අන්තර්ගත වෙන්නේ? පුතේ ඔයාලා දන්නවා සමාහාර වියදමේ ප්‍රධාන සංරචක හතරක් අපි මේ පාඩමේ මුල කියලා දුන්නා. මොනවද මේ ප්‍රධාන සංරචක හතර විදිහට අපි ඉගෙන ගත්තේ? ඔයා දන්නවා C ධන, I ධන, G ධන, NX නේද? C කියන්නේ පෞද්ගලික පරිභෝජනය, I කියන්නේ දල ආයෝජනය, G කියන්නේ පොදු පරිභෝජන වියදම, රාජ්‍ය මිලට ගැනීම, NX කියන්නේ සුද්ධ අපනයන. ඉතින් ඔයාලට මතක ඇති සමාහාර වියදම් ශ්‍රිතේ කියලා එකක් කියලා දුන්නා අපි මුල වීඩියෝ එකේදී අපි ඒක සාකච්ඡා කරා කලින් ලෙසන් එකේදී. ඊළඟට මේ සමාහාර වියදමේ ප්‍රධාන සංරචක හතරක් තියෙන්නේ විවෘත ආර්ථිකයක් ගත්තහම. ඒතර තාම මේකේ ඉන්නේ අපි දැන් කතා කරන්නේ සරල ආර්ථිකයක් ගැනනේ. ඒතර සරල ආර්ථිකයක ඉන්නේ කවුද? රජය සහ ව්‍යාපාර සහ කුටුම්බංශය විතරයි. ව්‍යාපාරංශයයි කුටුම්බංශයයි විතරයි සරල ආර්ථිකයක ආර්ථික කාරක විදිහට කටයුතු කරන්නේ. එතකොට මේ කුටුම්බ හා ව්‍යාපාරංශය විතරක් කටයුතු කරන තැන මේ සමාහාර වියදමේ තියෙන සංරචක මොනවද කියලා බැලුවොත් දැන් මේකේ පෞද්ගලික පරිභෝජනීය තියෙන්න පුළුවන්. ඇයි කුටුම්බංශේ ඉන්නවනේ පුතා. පෞද්ගලික පරිභෝජන වියදම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කුටුම්බ පරිභෝජනීය තියෙන්න පුළුවන්. අපි කියනවා C. අනිත් එක්කන පොදු පරිභෝජනීය තියෙන්න පුළුවන්ද? බෑ. රාජ්‍ය මිලට ගැනීම තියෙන නම් රජය සම්බන්ධ වෙන්න එපේ. එහෙනම් අනිත් එක්කන තමයි දල ප්‍රාග්ධන සම්පාදනය. දල ප්‍රාග්ධන සම්පාදනය එහෙම නැත්නම් දල ආයෝජනීය කියන වියදම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කැපිටල් I. එහෙනම් ඔයාලට පැහැදිලි සරල ආර්ථිකයක E වල නැත්නම් AD වල අඩංගු වෙන සංරචකයන් දෙකයි තියෙන්නේ. මොනවද? E සමානයි C ධන I කියන දෙන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලික පරිභෝජන වියදමයි දල ප්‍රාග්ධන සම්පාදන වියදමයි පමණයි සමාහාර වියදමේ තියෙන්නේ. ඇයි කියලා ප්‍රශ්නයක් ඇහුවොත් දෙන උත්තරේ තමයි දැන් මේ විවෘත ආර්ථිකයක සමාහාර වියදමේ කොටස් හතරක් තියෙනවා. ඒක ඇත්ත මොනවද? C ධන, I ධන, G ධන, NX කියන කොටස් හතරම. මේ විවෘත ආර්ථිකයක අංශ හතරම සම්බන්ධ වුණොත්. නමුත් දැනට මේ ආර්ථිකයේ ඉන්නේ රජය නැත්නම් පෞද්ගලික අංශය හා කුටුම්බංශය හා ව්‍යාපාරික අංශය කියන දෙක විතරනේ. එහෙනම් මෙතන රජය නැති හින්දා රාජ්‍ය මිලට ගැනීම නැත්නම් පොදු පරිභෝජනයේ තියෙන විදිහක් නැහැ. විදේශංශයේ සම්බන්ධ නොවන හින්දා සුද්ධ අපනයන තියෙන විදිහක් නැහැ. ඒ නිසා පෞද්ගලික නැත්නම් කුටුම්බංශය පරිභෝජනයට කරන වියදමයි ව්‍යාපාරික අංශය ආයෝජනයට කරන වියදමයි කියන දෙක විතරයි සමාහාර වියදමේ සංරචක විදිහට තියෙන්න පුළුවන්. ඔන්න ඒ හින්දා සමාහාර වියදමේ කොටස් දෙකයි තියෙන්නේ සරල ආර්ථිකයක. පැහැදිලිද? හරි අපි ඒක ලියාගමු මෙතන. පළවෙනි හිස්තැනේ ලියන්න දල ප්‍රාග්ධන සම්පාදනය වරහන් ඇතුලේ දල ආයෝජනය. දල ප්‍රාග්ධන සම්පාදනය එහෙම නැත්නම් දල ආයෝජනය. දෙවෙනි හිස්තැනේ ලියන්න පෞද්ගලික පරිභෝජන වියදම නැත්නම් කුටුම්බ පරිභෝජනය. පෞද්ගලික පරිභෝජන වියදම එහෙම නැත්නම් කුටුම්බ පරිභෝජනය. හරිනේ? right. ඊළඟ මාතෘකාව අපෙන් අහනවා මේ ආයෝජන වියදම් කියන්නේ මොනවද? පුතේ මේ ආයෝජන වියදම අදහස් වෙන්නේ මේකයි. අපි කියනවා කිසියම් කාල පරිච්ඡේදයක් තුල ව්‍යාපාරික අංශය විසින්
රට සතු ප්‍රාග්ධනවත්කම් බිහි කිරීම සඳහා සම්පත් යෙදවීම තමයි ආයෝජනයේ විදියට සලකන්නේ අපි. එතකොට මේ දල ප්‍රාග්ධන සම්පාදනයේ වාට මතක නම් ජාතික ගිණුම්කරණයේ පාඩමෙත් කියලා දුන්නා. මේ දල ප්‍රාග්ධන සම්පාදන වියදම නැත්තම් දල ආයෝජන වියදම. දල ආයෝජනයේ එහෙම නැත්තම් දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් 3කින් හැදෙනවා ඇත්තටම. මේක ආකාර දෙකකට ගණනය කරන්න පුළුවන්. එකක් තමයි මේකේ තියෙනවා දල ස්ථාවර ප්‍රාග්ධනය. දල ස්ථාවර ප්‍රාග්ධනය. ඊළඟට මොනවද තියෙන්නේ? තොග වෙනස් වීම තියෙනවා කියලා ඉගෙන ගත්තා. තොග වෙනස් වීම නේද? ඊළඟට මොනවද තියෙන්නේ? ඊළඟට තියෙනවා වටිනාකම්හි වෙනස් වීම. වටිනාකම්හි වෙනස් වීම. මෙන්න මේ කොටස් තුනේ එකතුව දල ප්‍රාග්ධන සම්පාදනය කියලා ගන්නත් පුළුවන්. දල ආයෝජනේ එහෙම නැත්නම් දල ප්‍රාග්ධන සම්පාදනය හොයන්න පුළුවන් කොහොමද? දල ස්ථාවර ප්‍රාග්ධනයේට තොග වෙනස් වීම සහ වටිනාකම්හි වෙනස් වීම එකතු කරලා දල ආයෝජනේ හැවත් දල ප්‍රාග්ධන සම්පාදනය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙහෙමත් හොයන්න පුළුවන්. කොහොමද? අපිට පුළුවන් පුතේ දල ආයෝජනේ මේ විදිහට හොයන්න. දල ආයෝජනයේ සමානයි. ඔයාලට මතකද මේක පළවෙනි පාඩමේදීත් කියලා දුන්නා. ඒ තමයි නව ආයෝජනයේ එහෙම නැත්නම් සුද්ධ ආයෝජනය ධන ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. ඒ කියන්නේ ප්‍රාග්ධන ප්‍රතිසම්පාදන වියදම් කියලාත් කියනවා නැත්නම් ශ්‍රේවි. අපි එකතු කරපුවාමත් ලැබෙන්නේ දල ආයෝජනය. ඒ නිසා දල ආයෝජනයේ ওই ක්‍රම දෙකකටම ගණනය කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට් බලා ගන්න මෙතන තියෙන නෝට් එක දිහා ඉස්සල්ලාම ආර්ථිකයක පවතින ප්‍රාග්ධන තොගයට අලුතින් කරනු ලබන එකතු කිරීම ආයෝජනයේ වේ. මෙය ප්‍රාග්ධන සමුච්චනය ලෙසද හඳුන්වයි. ආයෝජන ආර්ථිකයේ තුල නිපදවන ලද භාණ්ඩවලට අතිරේක වියදමක් බිහි කරන නිසා ආදායම් ප්‍රවාහයට එකතු වීමකි. එමගින් ආදායම් ප්‍රවාහයේ ශක්තිමත් වේ. අන්න ඒක මතක තියාගන්න පුතේ. මේ දල ආයෝජනයේ තුලින් ගිලිහීමක් නෙමේ සිද්ධ වෙන්නේ, විදීමක්. ඔයාට මතක ඇති අර චක්‍රීය ප්‍රවාහයේ ඇසුරෙන් අපි ගිලිහීම් හා විදීම් කියලා සංකල්පයක් ඉගෙන ගත්තානේ. එතනදී මම කියලා දුන්නා ව්‍යාපාරික අංශයේ පැත්තෙන් විදීම් වර්ග 3ක් සිද්ධ වෙනවනේ චක්‍රීය ප්‍රවාහයට. මොනවද මේ විදීම් වර්ග 3? එක්කෙනෙක් දල ආයෝජනය, අනිත් එක්කනා පොදු පරිභෝජනය, අනිත් එක්කනා අපනයන. එහෙනම් මේ ආයෝජනය කියන්නේ විදීමක්, එකතු වීමක්. මේ තුලින් චක්‍රීය ප්‍රවාහයේ ප්‍රසාරණය වෙනවා. ඒ වගේම අර සමාහාර වියදම ප්‍රසාරණයේ පුළුල් වීමක් වෙන්න හේතුවක් වෙන වියදමක් තමයි දල ආයෝජන වියදම කියන්නේ. පැහැදිලිද? ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මේ දල ආයෝජන වියදම පුතේ හොඳට මතක තියාගන්න. අපි කියනවා මේ ජාතික ආදායම නැත්තම් වැය කළ හැකි ආදායමට සංවේදීව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජාතික ආදායම වෙනස් වුණා කියලා දල ආයෝජන වියදම වෙනස් වෙන්නේ නැහැ. අපි මේ වියදම් වලට හඳුන්වනවා මේ ස්වායත්ත වියදමක් කියලා. ස්වාධීන වියදමක් කියලා කියනවා. ඇත්තට මේ අපි අඳුන ගන්න වියදම් වර්ග දෙකක් තියෙනවා පුතේ. මේ පෙළඹුම් වියදම් හා ස්වායත්ත නැත්තම් ස්වාධීන වියදම් කියලා වර්ග දෙකක් තියෙනවා. මම ඉදිරියේදී කියලා දෙනවා. එතනදී ස්වාධීන හේවත් ස්වායත්ත කියලා කියන්නේ ජාතික ආදායම කොතරම් වෙනස් වුවත් වෙනස් නොවි පවතින වියදම් වලට තමයි කියන්නේ ස්වායත්ත වියදම් කියලා. ස්වාධීන වියදම් කියලාත් කියනවා. පෙළඹුම් වියදම් කියලා කියන්නේ ජාතික ආදායම වෙනස් වෙද්දී ඊට අනුකූලව වෙනස් වන වියදම් වලට තමයි කියන්නේ පෙළඹුම් වියදම් කියලා. ඒවා අපි ඉදිරියේදී මම නෝට් එකක් දෙනවා සාකච්ඡා කරමු උදාහරණත් එක්කලා. දැනට මතක තියාගන්න මේ දල ආයෝජනයේ කියන වියදම ජාතික ආදායමට සංවේදීව වෙනස් නොවන වියදමක්. ස්වාධීන වියදමක්.
ස්වායත්ත වියදමක්. ඒ හින්දා ආදායම කොච්චර වෙනස් වුණත් ආයෝජන වියදම වෙනස් වෙන්නේ. ඒ නිසා අපි ආයෝජන වක්‍රයක් ඇන්දොත් මේ ආයෝජන වියදම පෙන්වන්න ප්‍රස්ථාර සටහනක අපි වක්‍රයක් ඇන්දොත් මේ වක්‍රේ පිහිටන්නේ මෙහිමයි. අපි මේ පැත්තට ගන්නවා ජාතික ආදායම. ජාතික ආදායම ගන්නවා තිරසට y කියලා හිතන්නකෝ. සිරසට දානවා දල ආයෝජන වියදම. මේ පැත්තේ දැම්මොත් දල ආයෝජනයේ කියන වියදම i. මේක පුතා මෙන්න මේ විදිහට පිහිටන්නේ මේ වක්‍රය. ඒ කියන්නේ අපි තුමු c ෙන් පටන් ගන්නවා කියලා. මේ තමයි i කියන වක්‍රය. ඒ කියන්නේ ආදායම කොච්චර වෙනස් වුණත් ආයෝජන වියදම වෙනස් වෙන්නේ. ඒ නිසා මේක තිරස් අක්ෂයට සමාන්තරව පිහිටන වක්‍රයක් තමයි වෙන්නේ. ඒ හින්දා මේකට ස්වායත්ත වියදමක් කියන්නේ ඒකයි. අර ආදායම කොච්චර වෙනස් වුණත් මේ වියදම් වෙනස් වෙන්නේ ස්වාධීනයි. ආජාතික ආදායමෙන් ස්වාධීනයි. එයා කොච්චර වෙනස් වුණත් ආයෝජන වියදම ස්ථාවරව තියෙනවා. පැහැදිලිද? රයිට්. ඔයාගේ ප්‍රස්ථාර සටහනේ උතන අඳින්න පුතේ c ෙන් පටන්ගෙන නැත්නම් ඔය උදාහරණ කියන තැන ලියාගන්න i සමානයි c නම් කියලා ප්‍රස්ථාර සටහනේ ඒක අඳින්න වක්‍රය මේ විදිහේ වක්‍රයක් අඳින්න එතන. ඒ ප්‍රස්ථාරයට ඉහළින් කියලා දීලා තියෙන නැත්නම් ඉස්සරහෙන් කියලා දීලා තියෙන දේ බලන්න. ආයෝජනයේ ආර්ථිකයේ තුල යම් ප්‍රමාණයක් ලෙස තීරණය වූ ස්වාධීන වියදමකි. එබැවින් ආයෝජන වක්‍රය සරලරේඛීයව පිහිටයි. ඒ කියන්නේ යම් ප්‍රමාණයක් තීරණය වුණාට පස්සේ ඒක ස්වාධීනයි ජාතික ආදායමට අනුව වෙනස් වෙන්නේ. ඒ හින්දා ප්‍රමාණාක්ෂය නැත්නම් මේ y අක්ෂයට සමාන්තරව තිරස්ව පිහිටනවා සරලරේඛීයව. හරි. ඊළඟට මම කතා කරන්න යන්නේ ඔයත් එක්ක මේ පරිභෝජන වියදම ගැන. ඒක තමයි ගොඩාක්ම වැදගත්ම එක්කන මේ කොටසේ ඔයා ඉගෙන ගන්න. පරිභෝජනේ පෞද්ගලික පරිභෝජන වියදම. එතන අපි ඉගෙන ගන්නවා පරිභෝජන වක්‍රය, පරිභෝජන සමීකරණය. ඒ ටික දැනගන්න අවශ්‍යයි. හරි. පෞද්ගලික පරිභෝජනය. පෞද්ගලික පරිභෝජනය කියලා කියනවා. මේකටම තමයි කියන්නේ කුටුම්බ පරිභෝජනය කියලාත් කියනවා. කුටුම්බ පරිභෝජනය. හරි. දැන් මොකද්ද මේ කුටුම්බ පරිභෝජනය එහෙම නැත්නම් පෞද්ගලික පරිභෝජනය කියලා කියන්නේ? අපි කියනවා කුටුම්බාංශය වැය කළ හැකි ආදායමෙන් පරිභෝජනය සඳහා යොදවන ප්‍රමාණය කොච්චරද කියන එක. දැන් ඔයාලට මතක නම් අපි ආදායම් ප්‍රවේශයේදී ජාතික ගිණුම් පිළියෙල කරද්දී වැය කළ හැකි කුටුම්බ ආදායම කියලා එකක් හෙව්වා මතකද? ඔයාලට මතක ඇති පෞද්ගලික ආදායම හෙවත් කුටුම්බ ආදායමෙන් රජයට ගෙවන ඍජු බදු අයින් කරපුවාම වැය කළ හැකි කුටුම්බ ආදායම කියලා එකක් ආවා. මේ YD කියන අගේ වැය කළ හැකි කුටුම්බ ආදායම වැය කරන කොටස් දෙකක් තියෙනවා. C සහ S කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් වැය කළ හැකි ආදායමෙන් ඉතිරි කිරීම වලට නොයදා පරිභෝජනයට යොදා ගන්න ප්‍රමාණයට තමයි කියන්නේ කුටුම්බ පරිභෝජනය කියලා. එහෙනම් කුටුම්බ පරිභෝජනය කියන්නේ මේ ආදායමෙන් පරිභෝජනය කරන ප්‍රමාණය. මොනවටද මේ පරිභෝජන වියදම් දරන්නේ අපි? ප්‍රධාන වශයෙන් මේ කුටුම්බ පරිභෝජන වියදමේ අන්තර්ගත වන කොටස් තුනක් අපි අඳුන ගන්නවා. එකක් තමයි කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ වියදම් නැත්නම් මිලට ගන්න කරන වියදම්. මේවා අපි කතා කළා ජාතික ගිණුම් කරන්නේ පාඩමෙත් ඇත්තටම. වියදම් ප්‍රවේශයටත් මම මේවා කියලා දුන්නා. කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ මිලට ගන්න කරන වියදම්. අනිත් එක කල් නොපවත්නා. කල් නොපවත්නා. ඒ කියන්නේ කෙටි කාලයක් තුල අවසාන වන දේවල්. එකපාරක් හෝ කීපවතාවක් පරිභෝජනය කළා කෙටි කාලයකින් අවසාන වෙන ආහාර පාන ඇඳුම් පැළඳුම් වගේ. කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ කියන්නේ වසර ගණනාවක් අඛණ්ඩව පරිභෝජනයට වරින් වර යොදා ගන්න පුළුවන්. මෝටර රථ, විදුලි උපකරණ, ලී බඩු උපකරණ වගේ දේවල්. ඊළඟට පාරිභෝගික සේවා සඳහා දරන වියදම්. පාරිභෝගික සේවා. ඒ කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, sannivedanaya වගේ පාරිභෝගික සේවා වෙනුවෙන් කරන වියදම්.
මෙන්න මේ කියන වියදම් වර්ග තුනේ එකතුව තමයි මේ පෞද්ගලික පරිභෝජන වියදම තුල අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ මම උත්සාහ කළේ කියලා දෙන්න මේ පෞද්ගලික පරිභෝජන වියදම තුල මේ කොටස් අන්තර්ගත වෙනවා. පැහැදිලිද? එතකොට මේ පෞද්ගලික පරිභෝජනේ, කුටුම්බ පරිභෝජනේ කියන්නේ වැය කළ හැකි ආදායමෙන් පරිභෝජනයට යොදා ගන්න ප්‍රමාණය, ඒකේ තියෙන්න පුළුවන් කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ මිලට ගන්න කරන වියදම්, කල් නොපවත්නා පාරිභෝගික භාණ්ඩ මිලට ගන්න කරන වියදම් සහ පාරිභෝගික සේවා සඳහා දරන වියදම් අන්තර්ගත වෙන්න පුළුවන්. හරිනේ? රයිට්. ඔයාගේ නෝට් එකේ පිටු අංක 9 බලා ගන්න. ඒකේ තියෙනවා කුටුම්බ පරිභෝජනේ නැත්නම් පෞද්ගලික පරිභෝජනේ ගැන හැඳින්වීමක් දීලා. යම් කාල පරිච්ඡේදයක් තුලදී කුටුම්බ විසින් තම පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා මිලට ගැනීමට දරන වියදම තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. මේවා ප්‍රධාන කොටස් තුනකි. කල් පවතින භාණ්ඩ මිලට ගැනීම, කල් නොපවතින භාණ්ඩ මිලට ගැනීම, සේවා මිලට ගැනීම යන ආදියයි. ඕනෑම රටක පරිභෝජන වියදම සමාහාර වියදම තුල ඇති විශාලතම සංරචකයේ වේ. පරිභෝජන ශ්‍රිතය ගොඩනගන්න හදනවා. දැන් අපි බලමු ක්‍රමානුකූලව මේ ඊළඟ මාතෘකාවට එන්නේ. දැන් පරිභෝජන ශ්‍රිතය. එහෙම නැත්නම් පරිභෝජන සමීකරණය ගොඩනගන්න හදන්න. හරි වැදගත් මේක. දැන් ඔයා දන්නවා ශ්‍රිතයක පෙන්වන්නේ පුතේ ස්වායත්ත හා පරායත්ත කියන විචල්‍යයන් දෙකක් අතර තියෙන තාක්ෂණික සම්බන්ධයනේ. ඒතර පරිභෝජන ශ්‍රිතය ඔයාට මතක ඇති ඉල්ලුම් ශ්‍රිත, සැපයුම් ශ්‍රිත නේද, පිරිවැය ශ්‍රිත අපි ඉගෙන ගත්තේ. ඒ විදිහට මේ පරිභෝජන ශ්‍රිතයේදී පරායත්ත විචල්‍යයේ විදිහට සලකන්නේ කුටුම්බ පරිභෝජනය. එයා තීරණය කරන වෙනස් කරන ස්වායත්ත විචල්‍ය වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් පෞද්ගලික පරිභෝජන වියදම තීරණය වෙන්නේ වැය කළ හැකි ආදායම මතනේ. ඒ නිසා මෙතනදී ස්වායත්ත විචල්‍ය වෙන්නේ වැය කළ හැකි ආදායම. ඒ අනුව පරිභෝජන ශ්‍රිතය, මේ පරිභෝජන ශ්‍රිතය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ මෙහිම. C සමානයි A ධන BYD කියලා තමයි අපි ඉදිරිපත් කරන්නේ. මේක තමයි පරිභෝජන ශ්‍රිතයක පොදු සමීකරණය මේ ඉදිරිපත් කළේ. පොදු తত্ত্বය. ඒ කියන්නේ පරිභෝජනය කියන එකනා තමයි පරායත්ත විචල්‍ය, මෙතන YD තමයි ස්වායත්ත විචල්‍ය. එතකොට YD වලට අනුව තමයි C වෙනස් වෙන්නේ. ඒක තමයි මේ පරිභෝජන ශ්‍රිතයෙන් පෙන්වන්නේ. එතන මේ පරිභෝජන ශ්‍රිතය තුල ඔයා ඉගෙන ගන්න උත්සාහ කරනවා පුතේ මේ මෙන්න මේ විචල්‍යයන් අඳුනා ගැනීමක් කරන්න හදනවා. කොහොමද බලමු මේ විචල්‍යයන් අපි අඳුනගන්නේ? මෙතන මේ C කියන්නේ පෞද්ගලික පරිභෝජනය ඇත්තටම. මෙයාට අපි කියන්නේ පෞද්ගලික පරිභෝජනය. පෞද්ගලික පරිභෝජනය. දැන් මෙන්න මෙතන සිම්පල් A කියන පදයෙන් අඳුනගන්නේ මොකක්ද? අන්න හරි වැදගත්. සිම්පල් A කියන්නේ පරිභෝජන ශ්‍රිතයේ මේ අන්තක්ඛණ්ඩේ පරිභෝජන වක්‍රය ඇත්තටම. ඒකෙන් නිරූපණය වෙන්නේ පුතේ වැය කළ හැකි ආදායම, වැය කළ හැකි ආදායම බිඳුවේදී පරිභෝජන වියදම. පරිභෝජන වියදම. අන්න බලන්නකො සිද්ධිය. වැය කළ හැකි ආදායම බිඳුවක් වෙනකොට කරන පරිභෝජනය. වැය කළ හැකි ආදායම බිඳුවේදී පරිභෝජනයක් තියෙන්න පුළුවන්ද? ඒ කියන්නේ සතයක්වත් අතේ නැතුව අපි නොකා නොබී ඉන්නවද? ඔව්. නොකා නොබී ඉන්නවද? නෑනේ ළමයි. අපි ණයට හරි අරගෙන පරිභෝජනය කරනවා. නැත්තම් හොරකම් කරලා හරි පරිභෝජනය කරනවා. ඒ කියන්නේ වැය කළ හැකි ආදායම බිඳුවේදීත් යම් ප්‍රමාණයක් අපි පරිභෝජනය කරනවා. ඒ කියන්නේ ඇත්තටම එක්වර කලින් අපි ඉතිරි කරලා තියෙන මුදල් ඒ ඉතිරි කිරීමේ ගිණුම් වලින් අරගෙන අපි පරිභෝජනය කරනවා. එහෙම නැත්නම් කාගෙන් හරි ණයක් අරගෙන පරිභෝජනය කරනවා. ඒක වැය කළ හැකි ආදායම බිඳුවේදීත් යම් පරිභෝජන වියදමක් තියෙන්න පුළුවන්. ඒකට තමයි ඇත්තටම අපි කියන්නේ ස්වායත්ත පරිභෝජනය කියලා කියනවා. ස්වාධීන පරිභෝජනය කියලාත් කියනවා. ඒක තමයි මේ සිම්පල් A වලින් පෙන්නන්නේ. පැහැදිලිද? ඊළඟට අපි ගත්තොත් BYD වල තියෙන මේ සිම්පල් B කියලා කියන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD කියන එක.
මේකෙන් අදහස් වෙන්නේ පරිභෝජන වක්‍රයේ බෑවුම. පරිභෝජන වක්‍රයේ බෑවුම තමයි මේ B පදයෙන් නිරූපණය වෙන්නේ. අපි ඉදිරියේදී කතා කරනවා මේ බෑවුමේ වටිනාකම සමාන වෙනවා MPC කියලා ඉලක්කමකට. කවුද මේ MPC කියන්නේ? ආන්තික පරිභෝජන නැමියාව. ආන්තික පරිභෝජන නැමියාව. අන්න ආන්තික පරිභෝජන නැමියාව කියන්නේ මොකක්ද කියලා මම ඉදිරියේදී කියලා දෙනවා ඔයාට. ඒක තමයි පරිභෝජන වක්‍රයේ බෑවුම ඇත්තටම. හරිනේ? ඊළඟට අපි ගත්තොත් ඔතන YD කියන්නේ disposable yield. ඒ කියන්නේ වැය කළ හැකි ආදායම. එතකොට මේ තමයි පුතේ පරිභෝජන ශ්‍රිතය. මේ ශ්‍රිතයේ මෙන්න මේ සිම්පල් A පදය හා මේ සිම්පල් B පදයේ අගය හොයාගෙන මේ පොදු සමීකරණයට දාපුහාම දෙන ලද අවස්ථාවකට අදාළ නිශ්චිත පරිභෝජන සමීකරණය නැත්තම් ශ්‍රිතය ව්‍යුත්පන්න කරන්න පුළුවන්. ඔයාට මතක ඇතිනේ ඉල්ලුන් සමීකරණය අපි හැදුවා. සැපයුන් සමීකරණය හැදුවා. ආන් ඒ විදිහට. පැහැදිලිද? අපි ඒ ටික කොහොමද කරන්න කියලා ඊළඟට ඉගෙන ගමු. හරි නෝට් එකත් එක්ක යමු. පරිභෝජන ශ්‍රිතය. අපිට කියනවා පරිභෝජන වියදම ඍජුවම වැය කළ හැකි පෞද්ගලික ආදායම මත රඳා පවතින බැවින් පරිභෝජන ශ්‍රිතය මගින් වැය කළ හැකි ආදායම සහ සැලසුම් කර පරිභෝජන වියදම අතර සම්බන්ධතාවය දක්වයි. පරිභෝජන ශ්‍රිතයේ සමීකරණයක ආකාරයට පහත පරිදි නිරූපණය කළ හැක. ඉස්සරලාම මේ පළවෙනි කොටුවේ 9 වෙනි පිටුවේ තියෙන කොටුවේ අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. ඇත්තටම අපි ඒකට වඩා මේ සමීකරණය ගැන තමයි උනන්දු වෙන්නේ. අපි අර ඉල්ලුම් ශ්‍රිතය ඉදිරිපත් කරනවා විදිහට මේ පරිභෝජන ශ්‍රිතේ මෙහෙම ලියන්නත් පුළුවන්. C රඳා පවතිනවා YD මත. එතන මේකෙන් කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? පරිභෝජනය කියන්නේ පරායත්ත විචල්්‍යය. ඒක තීරණය වෙන්නේ වැය කළ හැකි ආදායමට අනුව කියන එක. ඒ නිසා පුතා ඔය 9 වෙනි පිටුවේ තියෙන කොටුවේ ලියා ගන්න C සමානයි F වරහන් ඇතුලේ YD කියලා. හරිනේ? ඒකට වඩා මෙයා තමයි වැදගත්. අපි යමු 10 වෙනි පිටුවේ උඩින්ම තියනවා නේද? පරිභෝජන ශ්‍රිතයේ සමීකරණයක් ඇසුරෙන් දැක්විය හැක කියලා. ඒ කොටුවේ මේක ලියා ගන්න. C සමානයි A ධන BYD කියලා ලියා ගන්න. C සමානයි A ධන BYD. එතන C කියන්නේ පෞද්ගලික පරිභෝජනය. A කියන්නේ බලන්න වැය කළ හැකි ආදායම බිඳුවේදී පරිභෝජනය. එහෙම නැත්නම් මම ඒකට කිව්වා ස්වායත්ත ස්වාධීන පරිභෝජනය. B කියලා කියන්නේ පරිභෝජන වක්‍රයේ බෑවුම වරහන් ඇතුලේ තියෙන ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. YD කියන්නේ වැය කළ හැකි ආදායම. ඕනනම් මෙන්න මේකත් ලියා ගන්න ඔතන පහලින්. B සමානයි MPC. B සමානයි MPC. වරහන් ඇතුලේ යන MPC කියන්නේ ආන්තික පරිභෝජන නැමියාව. ආන්තික පරිභෝජන නැමියාව. හරි. ඊළඟට ඔයාලට දීලා තියෙනවා උදාහරණයක් සරල ආර්ථිකයක පරිභෝජන ශ්‍රිතයක් දීලා ඉහත දත්ත ප්‍රස්ථාරයක් මගින් නිරූපණය කරන්න කියලා කියනවා. ඉතින් ස්වාධීන පරිභෝජනයයි පරිභෝජන වක්‍රයේ බෑවුමයි හොයලා පෙන්වන්න කියලාත් කියනවා. අපි මෙහෙම කරමු. ඔය පරිභෝජන වක්‍රයට අදාළ අපි ලේඛනයක් හදාගමු ඉස්සල්ලාම සමීකරණයට අදාළව. ඊට පස්සේ අපි වක්‍රයක් අඳින්න යමු. හරිනේ? ඉස්සල්ලාම මම දෙන්නම් ඔතන පොඩි ලේඛනයක් හදාගමු. ඔය පසකින් ලියා ගන්න පුළුවන් ඔයාට. ලේඛනය හදාගන්නේ මෙහෙමනේ දැන්. අපිට සමීකරණයක් දීලා තිබ්බ වෙලාවක ලේඛනයක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. ලේඛනයක් දෙන්න වෙලාවක සමීකරණය හදන හැටිත් අපි ඉදිරියේදී බලමු. අභ්‍යාසයට මම කියලා දෙන්නම්. දැන් C සමානයි 30 ධන 0.6යි YD නේ දීලා තියෙන පුතේ. 30 ධන 0.6යි YD දීලා තියෙන්නේ. අපි ගමු මෙතන YD තීරුවක්. මෙතන ගමු C තීරුවක්. මෙතන බිඳුව දාන්න.
අපි 1000න් 1000 ගමු 1000 මේක අරන් තියෙන්නේ YD වලගේ 25 50 නේද? එහෙනම් 25 50 75 100 දක්වා ගමු. දැන් අපි මොකද කරන්නේ මේ බිඳුව ආදේශ කරන YD වලට. බිඳුව 0.6න් වැඩි කරපුවාම බිඳුවයි මෙතන එන්නේ 30යි නේ. ඔයා මෙහෙමයි කරන්න ඕනේ. තව එක ළඟ තව අගයක් ආදේශ කරන්න මෙතන. 0.6න් 25 වැඩි කරපුවාම කී දෙන්නේ? වැඩි කළ බලන්න. 25 6න් වැඩි කරන්න 6 වරක් 5 30යි 6 වරක් 2 12යි 3යි 15යි. එතකොට දශම ස්ථානයක් අයින් කරපුවාම 15 නෙන්නේ. මෙතන 15යි 30යි 45 නෙන්නේ නේද? 45යි. ඉතින් 45යි 30යි අතර ગેප් එක 15යි නේ පුතේ. 15 ගානේ එකතු කරගෙන යන්න. ආය හදන්න ඕනේ නැහැ. එතකොට මෙතන 0.6 25න් වැඩි කරපුවාම 15ක් ආව. ඒක අපි 30ට එකතු කරලා 45 ගත්තේ. එතකොට 45යි 30යි අතර වෙනස 15යි. එතකොට 50 දී මේක කීයද? 60ක් වෙනවා. ඊළඟ 75 දී කීයක් එනවද? 75 දී 75යි. මෙතනදී කීයක් එනවද? 80යි 95යි නේ. 95ද නේ 90යි. කියන්නේ 75යි 15යිද ගන්න. ඔව්. එතකොට 90 නෙන්නේ. මෙතන 90 එන්නේ. හරිද? දැන් ඒ ඇති. දැන් මේ අගයන් ටික තමයි අපිට C විදියට ආවේ. දැන් බලන්න මෙතන ආපු හැටි තේරුම් නැත්තම් 30ට 15ක් එකතු වුණාම 45යි 45ට 15ක් කීයද 60යි 60ට 15ක් 75යි 75ට 15ක් 90යි එහෙමයි ගත්තේ. හරි එහෙනම් අපි යමු ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාර සටහනේ උපරිම අගයේ තියෙන්නේ 90නේ. එතන දාගන්න පුතේ 20න් 20 ගත්තනම් හරි. මේ පැත්ත 100 දක්වා තියෙනවා නේ. අපි මෙතන අඳින්නම් මම. ප්‍රස්ථාර සටහන අඳිමු. මේ පැත්තේ YD ගන්න. මේ පැත්තේ ගන්න C වලගේ. එතන මෙයා 20න් 20 ගන්න 20යි 40යි 60යි 80යි 100යි. මේ පැත්තෙත් ගන්න 25 50 75 100. දැන් ලකුණු කරමු. බිඳුවේදී 30යි. ඒ කියන්නේ මෙන්න මෙතන 30. හරිනේ. ඊළඟ 25ේදී 45යි. 25ේදී මෙතන 50යි මේ හරිය. ඔයා හරියටම අඳින්න. 50ේදී 60යි. 50දී 60 මෙතන. ඊළඟ 75ේදී 75යි. මෙන්න 70 මේ හරිය. නේ. ඊළඟට 100දී 90යි. මේ හරිය. හරි. දැන් මේ ටික ආකල ඇඳහම සරල රේඛාවක් එනවා. මේ ඇඳේ අපි C සමානයි 30 ධන 0.6යි YD කියන ප්‍රස්ථාර සටහන තමයි ඇඳේ. ඒ ශ්‍රිතයට අදාළ ප්‍රස්ථාරය තමයි ඇඳලා තියෙන්නේ. හරිනේ පුතේ. රයිට්. ඒ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ අහනවා පරිභෝජනේ ස්වාධීන පරිභෝජනේ කීයද? මේ YD බිඳුවේදී C වලගේ 30යි. මෙන්න මෙතනින්ලා මෙතන දුර තමයි ඇත්තටම ස්වාධීන පරිභෝජනය කියන්නේ මේ දුර. කියන්නේ මෙයා තමයි සිම්පල් ඒ විදිහට අපි අඳුනගන්නේ. ඒ කියන්නේ 30යි. මේ අන්තක්ඛණ්ඩේ සිරස් අන්තක්ඛණ්ඩේ 30යි. එතන උත්තරේ 30යි. පරිභෝජන වක්‍රයේ බෑවුම කොච්චරද? 5න් 4 දාන්න පුළුවන්. දැන් බෑවුම හොයන්නේ පුතේ ඔයා දන්නවා. මම මෙතන ලිව්වොත් B සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD නේ අපි ගන්න. එතකොට පුතේ දැන් මෙන්න මේ අගයන් දෙකක් ගමු අපි මෙතන 60යි මෙතන ආවේ මේ ලකුණු කරලා තියෙන්නේ 80 මේ 75 නේ ලකුණු කරලා තියෙන්නේ නේද? ඔව් 75. මේ දෙන්න අතර ගන්නකො අපි බෑවුම හොයන්න මේ. මෙතන සිරස් දුර ඩෙල්ටා C නෙන්නේ මේ. තිරස් දුර ඩෙල්ටා YD නෙන්නේ.
එහෙනම් අපි සිරස් දුරේ වෙනස මෙතන 60යි 75යි අතර වෙනස 15යි. තිරස් දුරේ වෙනස මෙතන 50යි 75යි අතර වෙනස කීයද? 25යි. එතකොට කීය දෙන්නේ 5 වරක් 5යි 5 වරක් 3යි 0.6යි එන්නේ බෑවුම. ඒ කියන්නේ මේ සමීකරණේ මෙන්න මේ පදය තමයි මේ b කියලා අපි හොයාගත්තේ. එතන අය හදන්න දෙයක් නැහැ. 0.6යි. එහෙනම් බෑවුම හදලා පෙන්නන්න එතන 0.6 ආපු විදිහ. හරිනේ. ඒක තමයි පරිභෝජන වක්‍රය. ඒ ලේඛනය අපි හදාගත්තා. ලේඛනයට අදාළව වක්‍රය ඇඳලා පෙන්නන්නේ. දැන් ලේඛනයක් දීලා තිබ්බ වෙලාවක අපිට පුළුවන් පරිභෝජන සමීකරණය ව්‍යුත්පන්න කරගන්න. ඒකලා වක්‍රයක් අඳින්න පුළුවන්. දැන් ඕනනම් අපි ඒ වගේ ගානක් හදමු. ඔයාට අවශ්‍ය නම් වෙනම තැනක වෙනම කොලයක හරි ලියා ගන්න. මේක ලේසි. ඉතින් ඉල්ලුන් සමීකරණේ ඉල්ලුන් ලේඛන සැපයුන් ලේඛන සමීකරණ අපි හදලා තියෙනවනේ. ඒ විදිහටම මේක හදාගන්න පුළුවන් ඔයාට. අවශ්‍ය ළමෙක් ඉන්නවනම් මේක ලියාගෙන හදන්න වෙනම කොලයක ගැටලුවක් නැහැ. දැන් ඊටම ඔයාට දීලා තියෙනවා YD සහ C අගයන්. YD දීලා තියෙනවා බිඳුවේදී මෙයා අපිටම 100යි. හරි. ඊට මෙයා 1000 2000 3000 විදිහට වැඩි වෙනවා කියලා හිතන්න. මෙයා 150යි 200යි 250යි වශයෙන් වැඩි වෙනවා කියලා හිතන්න. දැන් ඔයාට කියනවා මේකේ ශ්‍රිතය නැත්තම් සමීකරණය හොයලා පෙන්නන්න කියලා. ඒතර අපි පොදු සමීකරණය ලියනවා C සමානයි A ධන BYD. ඊට පස්සේ අපි A වල අගය ගන්න බලනවා. ඒ කියන්නේ YD බිඳුවේදී C. C අයිනේ පුතේ. ඊළඟ B වල අගය හොයා ගන්න බලනවා. ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD දාලා. එතකොට ඩෙල්ටා C කියන්නේ මේ දෙක අතර වෙනස 50යි. ඩෙල්ටා YD කියන්නේ මේ දෙක අතර වෙනස 1000යි. එතකොට උත්තරේ එන්නේ 0.5යි. 0.5 නේද? 10යි 50යි 0.5 එන්නේ. හරි මෙතන ගිහපුවාම 0.5. එතකොට දැන් අපිට සමීකරණය ලියන්න පුළුවන් පුතේ C සමානයි A කියන්නේ 100 ධන 0.5යි YD. සමීකරණය හදලා පෙන්නු. ওই විදිහට අපිට සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. අර ඉල්ලුන් සමීකරණය, සැපයුන් සමීකරණය හැදුවා වගේම මෙතනත් ලේඛනයේ භාවිතා කරලා අපිට සමීකරණය හදා ගන්න පුළුවන්. හරි ඊළඟට ඔයාලට කියනවා පහලින් වැය කළ හැකි ආදායමට අමතරව පරිභෝජන වියදම කෙරෙහි බලපාන සාධක මොනවාද? ඒකත් විභාගෙදී අහලා තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රධානම සාධකයේ වැය කළ හැකි ආදායම තමයි. ඊට අමතරව පරිභෝජනයේ තීරණය කරන වෙනත් සාධක මොනවද කියලා අහන්නේ. පුතේ ඔතන පළවෙනි එක ලියා ගන්න මම හේතු 5ක් විතර දෙනවා ඔයාට. පළවෙනි එක ලියා ගන්න. කුටුම්බ සතු ධනය හා වත්කම්. කුටුම්බ සතු ධනය හා වත්කම්. මොනවද එතන කියන්නේ බලන්න. කුටුම්බයක් සතු ධනය වැඩි වෙත්ම පරිභෝජන අවශ්‍යතාව ඉහළ ගොස් පරිභෝජන වියදම් වැඩි වේ. ධනය ලෙස අදහස් කරන්නේ කුටුම්බ විසින් සමුච්චනය කරගන්නා මූර්ත හා මූල්‍ය වත්කම්ය. ඒක ඇත්ත නේද? දැන් අපි දුප්පත් කාලේ අපි ගාව මූල්‍ය හා මූර්ත වත්කම් අඩුවෙන් තියෙන කාලේ අපි පරිභෝජනය කරන්නේත් අඩු ප්‍රමාණයක් අඩු වියදමක් තමයි පරිභෝජනය වෙනුවෙන් දරන්නේ. නමුත් අපි කාලයත් සමග අපි ආදායම් උපේලා අපි වත්කම් රැස් කරගත්තාම, ගෙවල් දොරවල් හදපුවාම, යාන වාහන ගත්තාම නේද අපි සුඛෝපභෝගී වෙන තරමට. ඒ කියන්නේ අපේ මූර්ත හා මූල්‍ය වත්කම් වැඩි වෙනකොට වෙනදා අපි කරපු පරිභෝජන වියදමට වඩා වැඩි පරිභෝජන වියදමක් දරනවා. වාහනයක් ගත්තාම ඒකට තෙල් ගහන්න වියදම් කරන්න වෙනවා. ලොකු ගෙයක් හදපුවාම ඒක නඩත්තු කරන්න යන වියදම්. නේද? එතකොට යාන වාහන, එතකොට විදුලි උපකරණ, ඊට පස්සේ ලී බඩු උපකරණ, ඒ ඔක්කොම නඩත්තු කරන්න පවත්වාගෙන යන්න අලුතෙන් වියදම් රාශියක් එකතු වෙනවා. අපේ මූල්‍ය වත්කම් සහ මූර්ත වත්කම් අපි ගාව වැඩි වෙනකොට පරිභෝජනය කරන්න යොදවන ප්‍රමාණයත් ඒහා සමගාමීව ඉහළ යන්න පුළුවන්. හරි ඊළඟ දෙවෙනි එක ලියා ගන්න පුතේ. භාණ්ඩ හා සේවාවල
මිල මට්ටමේ සිදුවන අනාගත වෙනස් වීම. භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ සිදුවිය හැකි අනාගත වෙනස්කම් නැත්නම් වෙනස් වීම. ඒ කියන්නේ කොටිම කිව්වොත් කෙටියෙන් කිව්වොත් අපේක්ෂිත උද්දමනයේ බලපානවා. ඒ කියන්නේ දැන් මේක කියනවා අනාගතයේ සිදුවන මිල උච්චාවචන පිළිබඳ අපේක්ෂා මත වර්තමාන පරිභෝජන තීරණ නැත්නම් කරනු ලබන පරිභෝජන වියදම් වෙනස් වෙනවා. ඇත්තනේ දැන් අපි හිතමු අනාගතයේ මිල වැඩි වෙයි කියලා හිතුවොත් අපි වර්තමානයේ වැඩියෙන් මිලට ගන්න උත්සාහ කරනවා. කියන අනාගත උද්දමනයේ දැම්මම අපි ගෙන්න ගන්නවා. හිතන්නකෝ අනාගතයේ මෝටර රථ මිල වැඩි වෙයි කියලා හිතුවොත් අපි දැන් තියෙන ණය හරි දාලා කොහෙන් හරි ඉල්ලගෙන හරි තියෙන දීපල විකුණලා හරි අපි මෝටර රථයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් ගන්න හදනවා. ඒ කියන්නේ අනාගතයේ මිල වැඩි වෙයි කියලා හිතුවොත් දැන් කරන ඉල්ලුම වැඩි කරනවා අපි. ඒ නිසා වර්තමාන පරිභෝජන වියදමට ඒකේ බලපෑමක් තියෙනවා. හැබැයි අනාගතයේ මිල අඩු වෙයි කියලා හිතුවොත් අපි දැන් කරන්න හිතපු පරිභෝජන වියදම් කල් තැබීමක් කරනවා. ඒ නිසා අනාගතයේ භාණ්ඩවල මිලේ වෙනස් වීම වර්තමාන පරිභෝජන වියදම වෙනස් වෙන්න ඍජු ලෙස බලපානවා. ඊළඟ තුන්වෙනි එක ලියා ගන්න පුතේ රජයට ගෙවිය යුතු බදු මුදල්. රජයට ගෙවිය යුතු බදු මුදල්. දැන් කොහොමද රජයට ගෙවන බදු මුදල් පරිභෝජන වියදමට බලපාන්නේ? දැන් ඔයා දන්නවා වැය කළ හැකි ආදායම තීරණය වෙන්නේ පෞද්ගලික ආදායමෙන් රජයට ගෙවන ඍජු බදු අඩු කරපුවාම. අපි බදු ගෙවන්න ප්‍රමාණය වැඩි වෙන්න අපේ වැය කළ හැකි ආදායම අඩු වෙනවා. එහෙනම් බදු මුදල් ප්‍රමාණය බලපානවා වැය කළ හැකි ආදායම වෙනස් වෙන්න ඒක ඍජුවම පරිභෝජන වියදමට බලපානවා. ඊළඟට හතරවෙනි එක ලියා ගන්න පුතා කුටුම්බ විසින් ලබාගෙන ඇති ණය. කුටුම්බ විසින් ලබාගෙන ඇති ණය. ඒ කියන්නේ දැන් අතීතයේදී ගත්ත ණය වර්තමානයේදී අපි බේරුම් කරන්න අපේ ආදායමෙන් කොටසක් යොදවන්න වෙනවා. ඒතර පරිභෝජනය කරන්න තිබ්බ දේවල් තමයි ණය පොලි හා වාරික ගෙවන්න අපි වෙන් කරන්නේ. එතකොට අපේ පරිභෝජන වියදම අඩු වෙන්න අපි ගත්ත ණය ප්‍රමාණය බලපාන්න පුළුවන්. ණය ගන්න වෙලාවේ පරිභෝජනය වැඩි වෙන්න ඒක හේතුවක්. හැබැයි ණය ආපහු ගෙවද්දී ඒ පරිභෝජන වියදම අර වැය කළ හැකි ආදායම ටිකෙන් ටික අඩු වෙන්න ඒක බලපෑමක් වෙන නිසා ඍජුවම පරිභෝජන වියදමට බලපානවා ණයගත්තු ප්‍රමාණය. ඊළඟට පස්වෙනි එක ලියා ගන්න පුතේ මිල මට්ටම් වල සිදුවන වෙනස් වීම නිසා වත්කම් වල මූර්ත වටිනාකම වෙනස් වීම. වත්කම් වල මූර්ත වටිනාකම වෙනස් වීම. ඒ කියන්නේ පුතා මෙහෙමයි දැන් අපේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වෙනස් වෙද්දී එක පැත්තකින් පාරිභෝගිකයාගේ මුදල් ආදායම නොවෙනස්ව තියෙනවා නම් මූර්ත ආදායමට ඒ තුලින් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ වගේම මිල මට්ටම වෙනස් වීම තුලින් වත්කම් වල මූර්තාගේ නැත්තම් ඔතන පොඩි වැරද්දක් තියෙනවා හදාගන්න පුතේ වත්කම් වල මූර්තාගේ නෙමෙයි ආදායමේ මූර්තාගේ වෙන්න ඕනේ ඇත්තටම. ආදායමේ මූර්තාගේ වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඒ නිසා ඒක හදාගන්න ඔයා පස්වෙනි කාරණේ මෙහෙම ලියන්න. මිල මට්ටම් වල වෙනස් වීම මත මූර්ත ආදායම වෙනස් වීම කියලා හදාගන්නකො. මූර්ත ආදායම වෙනස් වීම. ඒ කියන්නේ දැන් මූර්ත ආදායම වෙනස් වෙනවා කියන්නේ දැන් මූර්ත ආදායමයි මුදල් ආදායමයි අතර තියෙන සම්බන්ධය බලන්න ඕනේ එතන. මුදල් ආදායම සහ මූර්ත ආදායම කියන දෙකේ වෙනස මොකක්ද? මුදල් ආදායම සහ මූර්ත ආදායම කියන දෙකේ වෙනස. මුදල් ආදායම කියන්නේ පුජ්‍යලයකට මුදලින් හම්බෙන ආදායම. අපි හිතමු රුපියල් 2000ක වැටුපක් හම්බුණා කියලා. එතකොට දෛනිකව හම්බෙනවා රුපියල් 2000ක වැටුපක්. ඒක තමයි යාගේ මුදල් ආදායම.
මූර්ත ආදායම කියන්නේ මේ මුදල් ආදායමේ ක්‍රය ශක්තිය. ඒ කියන්නේ මුදල් ආදායම වැය කර මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හිතන්නකො මෙයා මේකෙන් ගන්නේ සහල් කියලා. සහල් කිලෝ 1 මිල රුපියල් 100 නම් සහල් කිලෝ 20යි මෙයාට ගන්න පුළුවන්. එහෙනම් රුපියල් 2000 තමයි මුදලින් ලැබෙන ආදායම. සහල් කිලෝ 20 තමයි මූර්ත ආදායම. එතකොට මේ මිල නැත්තම් නාමික ආදායම හේවත් මුදල් ආදායම ස්ථාවරව තිබිලා සහල් මිල ඉහළ ගියොත් මූර්ත ආදායම පහළ යනවනේ. ඒක පරිභෝජනයේ වෙනස් වෙන්න බලපානවා. දැන් ඔයා හිතන්නකෝ සහල් මිල රුපියල් 200ක් වුණා කියලා. එතකොට දැන් ගන්න පුළුවන් සහල් කිලෝ 10යි. ඒ කියන්නේ නාමික ආදායම හේවත් මුදල් ආදායම නොවෙනස්ව තිබිලා භාණ්ඩවල මිල මට්ටම ඉහළ යනකොට මූර්ත ආදායම පහළ යනවා. මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා. ඒක පරිභෝජන වියදම වෙනස් වෙන්න බලපෑමක් ඇති වෙනවා. ඔන්න ඔය කියන කාරණා තමයි පරිභෝජන වියදම තීරණය කරන්නේ. හරි අපි යමුකෝ මේ අර ස්වාධීන පරිභෝජනයයි පෙළඹුම් පරිභෝජනයයි කියන දෙක ඉගෙන ගන්න. හරි මෙතන මේ පරිභෝජන වියදමේ කොටස් දෙකක් තියෙනවා පුතේ මේ ස්වාධීන පරිභෝජනය සහ ස්වාධීන පරිභෝජනය සහ පෙළඹුම් පරිභෝජනය හඳුන ගන්න යන්න. ස්වාධීන පරිභෝජනය සහ පෙළඹුම් පරිභෝජනය. මෙන්න මේ කොටස් දෙකේ අර්ථය දැන් කියලා දෙන්න යන්න. දැන් ඔයා ගත්තොත් මේ පරිභෝජන වක්‍රයේ සමීකරණය එන්නේ C සමානයි A ධන BYD නේ අපේ සමීකරණයේ තියෙන පුතේ. මේ පරිභෝජන සමීකරණයේ ඇසුරෙන් අපිට පුළුවන් ස්වාධීන පරිභෝජනය හා පෙළඹුම් පරිභෝජන වියදම කියන එක වර්ග කරලා හඳුන ගන්න. මෙන්න මේ සිම්පල් A කියන කොටසෙන් පෙන්눔 කරන්නේ ස්වාධීන පරිභෝජනය. ඒ කියන්නේ වැය කළ හැකි ආදායම බිඳුවේදී තියෙන පරිභෝජනය තමයි A කියන්නේ. එහෙනම් ඒක ස්වාධීනයි. ඇයි? ආදායම බිඳුව වුණත් පරිභෝජනයක් තියෙනවා කියන්නේ ආදායම මත තීරණය වෙන කොටසක් නෙවෙයිනේ. ඒකට අපි කියනවා ස්වාධීන පරිභෝජනය. ඊළඟට මේ පෙළඹුම් පරිභෝජනය කියන්නේ මෙන්න මේ කොටසට. මේ කොටසට අපි කියනවා පෙළඹුම් පරිභෝජනය. මොකද්ද මේ පෙළඹුම් පරිභෝජනය කියන එකේ අදහස වෙන්නේ? පෙළඹුම් පරිභෝජනය කියන්නේ පුතේ වැය කළ හැකි ආදායම වෙනස් වෙද්දී ඊට අනුකූලව වෙනස් වන පරිභෝජනය. ඇත්තට මේක තීරණය කරන්නේ මෙන්න මේ B ට අනුව. B කියන්නේ පුතේ ආන්තික පරිභෝජන නැමියාව කියලා මම ඉස්සෙල්ලා කියලා දුන්නා ඔයාට. එහෙනම් ආන්තික පරිභෝජන නැමියාව හෙවත් පරිභෝජන වක්‍රයේ බෑවුමට අනුව තමයි තීරණය වෙන්නේ පෙළඹුම් පරිභෝජන වියදම කොච්චරද කියන එක. ඒතර ඔන්න ඔය කොටස් ටික තමයි ඔයා ඉගෙන ගත්තේ මේ ස්වාධීන පරිභෝජනය හා පෙළඹුම් පරිභෝජනය තුලින්. ඒතර ඒකේ සටහනක් දීලා තියෙනවා බලා ගන්න. ස්වාධීන වියදම් සහ පෙළඹුම් වියදම් කියලා තියෙනවානේ. ඒක මම මේ පැහැදිලි කරේ මේ පරිභෝජන සමීකරණය ඇසුරෙන්. ස්වාධීන නැත්නම් ආර්ථිකයේ තුල කිසියම් වටිනාකමක් ලෙස තීරණය වී ඇති ඕනෑම ආදායම් මට්ටමකදී නොවෙනස්ව පවතින වියදම් තමයි ස්වාධීන වියදම් කියන්නේ. මේවා ජාතික ආදායම සමග වෙනස් නොවේ. දැන් මීට කලින් මම ස්වාධීන වියදමක් කියලා දුන්න දල ආයෝජනයේ මතක ඇති. එහෙනම් ඒකට උදාහරණයක් තමයි මෙතන ස්වාධීන පරිභෝජන වියදම. ඒ නිසා එතන උදාහරණ දෙකක් ලියන්න පුතා. දල ආයෝජනය ස්වාධීන පරිභෝජනය කරාන ඇතුලේ සිම්පල් A ස්වාධීන පරිභෝජනය පොදු පරිභෝජනය G කියන එක පොදු පරිභෝජනය අපනයන X කියන එක අපනයන X ඊළඟ පෙළඹුම් වියදම් කිව්වේ එතකොට මොකද්ද මම ජාතික ආදායම වෙනස් වීමට සංවේදීව වෙනස් වන වියදම්. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි BYD කොටස පෙළඹුම් පරිභෝජනය. ඒකේ බලා ගන්න මේකේ කියනවා ජාතික ආදායම සමග වෙනස් වන වියදම් වේ. ජාතික ආදායම ශූන්‍ය මට්ටමේදී මෙම වියදම් ශූන්‍ය වන අතර ජාතික ආදායම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස වියදම හටගනී.
උදාහරණ කියලා ලියන්න පෙළඹුම් පරිභෝජන වියදම. පෙළඹුම් පරිභෝජන වියදම කියලා දාන්න BYD. BYD. ඔයාලට මේක ලියා ගන්න පුළුවන් මේ chart එකට වමෙන් හෝ දකුණෙන් මෙන්න මේ සමීකරණය ලියලා මේ කොටස් දෙක ලියා ගන්න. ස්වාධීන පරිභෝජනයයි පෙළඹුම් පරිභෝජනයයි. හරි මං හිතන්නේ අද දවසේ මං ඒ කොටස් දෙක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ. මේ ස්වාධීන පරිභෝජනයේ පෙළඹුම් පරිභෝජනයේ ස්වාධීන වියදම් පෙළඹුම් වියදම් යටතේ වර්ග කරලා අඳුනා ගැනීමක් ඔයා කළා. ඒතර ඔන්න ඔය කොටස් ටික දක්වා ඔයා ඉගෙන ගත්ත මේ සරල ආර්ථිකයක සමාහාර වියදමේ සංරචක පිළිබඳව. ඊළඟට අපි බලමු සරල ආර්ථිකයක සමාහාර ආදායම් සංරචක මොනවද කියලා ඊළඟ ලෙසන් එකේදී.